ලඝු දෙකේ පාදයට 32 ලඝු දෙකේ පාදයට 32 පීය හදද්දී පොඩි මිස්ටේක් එකක් වුණා. ඒ තමයි මේ පියවරට එනකම්ම හරියට තිබ්බා. ඊට පස්සේ ඔයාලා දන්නවා ලඝු වල තියෙන දර්ශක නීතිය යටතේ මෙන්න මේ පහ ඉස්සරහට යන්න ඕන. මම පහ ඉස්සරහට යන්න ඕන කියලා ඉස්සරහින් ලියලා තිබ්බේ 2. එතන ඒක පහ වරක් ලඝු දෙකේ පාදයට 2 වෙන්න ඕන එක ඔයාලට ඒ වෙලේ තේරෙන්නත් ඇති. දෙකේ පාදයට 2 වෙලා පස් වරක් 1 වෙලා උත්තරේ 5 වෙනවා. ඉතින් ඔන්න ඔය නිවැරදි කිරීම කරන්න ඕන. එතනින් පස්සේ අපි අද ගණන් ටිකක් බලමු. තව එතනින් එහාට ටිකක් අමාරු ඒවා ටිකක් කෙසේ වෙතත් ටිකක් වෙනස් ගණන් ටිකක් අපි අද කතා කරමු. හරි ඒකේ පළවෙනි ගණන විදිහට දැන් මෙන්න මෙහෙම එකක් තිබ්බා කියමුකෝ අපි කොයි වෙලේ හරි ඔයාලා ලඝු ගානක මෙහෙම තියනවා. ලඝු මොන පාදයට හරි කමන්නේ ලඝු x සමානයි ලඝු 25. ලඝු x සමානයි ලඝු 25 කියලා තිබ්බොත් ඒ කියන්නේ බලන්න ලඝු c පාදයට පාදේ සමානද කියලා බලන්න. ඒ කියන්නේ c හරි වේවා x හරි වේවා p හරි වේවා මොකක් හරි කමක් නැහැ. c පාදයටද එකම පාදයට මෙහෙම සමානද කියලා බලන්න ඕන. පැහැදිලිද? එතකොට මෙහෙම ලඝු x සමානයි ලඝු 25 කියලා තිබ්බොත් ලඝු නැතුව x සමානයි 25 වෙනවා කියලා නීතියක් තියෙනවා. x සමානයි 25 වෙනවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔහම ලියන්න පුළුවන්. x සමානයි 25 කියලා. හරි. එහෙනම් අපි අද පාඩම මෙතනින් පස්සේ කතා කරමු. ඕකත් එක්ක එක ගානක් හදලා පෙන්නන එකේ එහෙම ලොකුවට ගානක් ගොඩක් කියලා දෙන්න තරම් දෙයක් නැහැ. එක ගාන ඒකත් එක්ක කියලා දෙන්න නිකන් උදාහරණ ගානකුත් එහෙම කියලා දෙන්නම්කෝ. අපි හිතමු ලඝු දෙකේ පාදයට 4 ධන ලඝු දෙකේ පාදයට 8 සමානයි ලඝු දෙකේ පාදයට 10 කියමුකෝ අපි මේක ප්‍රශ්නයක් නෑ 10 ධන ලඝු දෙකේ පාදයට x තියනවා කියලා. එතකොට මෙතන තියෙන්නේ එකතු කිරීමක් නේ. එතකොට එකතු කිරීමක් තියෙනවා අපි දන්නවා තනි ලඝු පදයක ගුණ කිරීමක් විදිහට අපි ලියන්න පුළුවන්. ලඝු දෙකේ පාදයට 10 ගුණ කිරීම x ඒ කියන්නේ 10යි x කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ පැත්තේ මේ විදිහට බලනකොට අපි ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 4 වරක් 8 4 වරක් 8 කියලා ලියන්න පුළුවන්. එතකොට ඔය මම කියපු විදිහට දැන් බලන්න ලඝු දෙකේ පාදයට යම් කිසි දෙයක් ලඝු දෙකේ පාදයට යම් කිසි දෙයක් ලඝු දෙකේ පාදයට යම් කිසි දෙයකට සමාන වෙනවා. සාමාන්‍ය නිකන් ලඝු කැපිලා යනවා වගේ දෙයක් වෙන්නේ. ඒනොට කැපිලා යනවා නෙමෙයි. කැපිලා යනවා කියලා පාඩම් කරන්න එපා. කැපිලා යනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ලඝු දෙකේ පාදයට. එතකොට අපි 4 වරක් 8 ඒ නිසා 4 වරක් 8 4 වරක් 8 48 නෙමෙයි 4 වරක් 8 සමාන වෙනවා 10 වරක් x ට 10 වරක් x කියලා දාමුකෝ අපි 10 වරක් x ට. ඊට පස්සේ අපිට x උත්තර කිරීම සඳහා දෙපැත්තම 10න් බෙදන්න ඕන. එතකොට 10ට 10 කැපිලා ගිහින් අපිට උත්තරේ එනවා 4 වරක් 8 32යි 32 බෙදීම 10යි. මේක මම හිතලා දුන්නු ගානක් නිසා 32 බෙදීම 10යි ඉතින් 3.2යි කියන උත්තරේ එනවා. සමහරවිට 3. ඒ කියන්නේ දශම උත්තරයක් එන්න බෑ කියලා නීතියක් නැහැ. 3.2 කියන උත්තරේ එනවා 32 10න් බෙදපුවම. ඉතින් ඔන්න ඔය විදිහ එකක් අපි ගානක් හදලා බලමු. ලඝු x LG. ඒ කියන්නේ LG විතරක් තියනවනේ ඒකේ පාදයේ ලිවීම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 10 පාදයකට කියලා දැනගන්න. ලඝු LG x ධන log 4 LG විතරයි. ඒ කියන්නේ 10 පාදයට අනිවාර්යයෙන් log 4 සමානයි log 8 ධන log 2 ධන log 2. දැන් නීතිගත කරමු. ධන තියෙන්නේ එහෙනම් තනි ලඝු පදයක ගුණ කිරීමක් විදිහට මට ලියන්න පුළුවන්. මම ඊයේ කිව්වා නීතිවලදී ගුණ කිරීමක් තියෙනවා නම් බෙදීමක් විදිහට ලියනවා වගේම බෙදීමක් තියෙනවා.
ගුණ කිරීමක් තියෙනවා එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන් එකතු කිරීමක් තියෙනවා නම් ඒ විදිහටම ගුණ කිරීමක් විදිහට ලියන්න පුළුවන් එහෙනම් මම තනි ලඝු පදයක x ගුණ කිරීම 4 දාන්නම් x ගුණ කිරීම 4 ඉතින් ඈතට කියන නිසා ඒක මේ ලඝු එකට අයිති කියලා හංගවන්න ඒ වරහණක් දාන්න නැතුව වෙන කිසිම දෙයකට නෙමෙයි දැම්මේ එහෙම මම කියන්න හේතුව ගොඩක් ළමයි ඒ වගේ වගේනුත් පොඩ්ඩක් පටල ගන්නවා ඇයි වරහණක් ආවේ ඕක හිත ඉද්දි ඊළඟ පියවර දෙක උගන්ලා ඉවරයි වරහණක් ආවේ ඇයි කියන එක ඉන්න මම කියලානේ කියන්නේ නැත්නම් නිකන් ලඝු x වැඩි කිරීම වෙනම 4 වාගේ වෙනවනේ පැහැදිලි මේ මෙහෙම ලියලා පෙන්නන්නකො වරහණ නැති වුණොත් නිකන් ලඝු x ගුණ කිරීම 4 ඒ කියන්නේ වෙනම 4 වාගේ නේ ඒ දෙකම එකක් කියලා පේන තමයි වරහන් දාන්නේ පැහැදිලිද එහෙනම් ලඝු x ගුණ කිරීම 4 සමානයි ලඝු log ඇතරම LON නෑ log 8 වරහක් දෙක එහෙනම් ඔයාලට පුළුවන් x වරක් 4 දැන් log නැතුව x වරක් 4 කියන එක x වරක් 4 කියන එක සමාන කරන්න පුළුවන් 8 වරක් 2 කියන එකට. පැහැදිලිද? 8 වරක් 2 කියන එකට සමාන කරන්න පුළුවන්. එතකොට x උත්තර කිරීම සඳහා අපි දෙපැත්තම 4 බෙදලා දානවා. එතකොට මේ 4ට මේ 4 කැපිලා යනවා. x විතරක් ඒ පැත්තේ තනි වෙනවා. ඒ කියන්නේ x උත්තර වෙනවා. 8 4 බෙදුනහම 2යි 2 4යි. පැහැදිලිද? 8 4 බෙදුනහම 2යි. ඒ 2යි මේ 2යි ගුණුනහම 4යි. හරි ඔන්න ඔය විදිහේ සම්බන්ධතාවයකුත් තියෙන මේ පටපට ගාලා කියලා දුන්නා. ඊට පස්සේ අපි අද ටිකක් විශේෂ වුණු ගණන් ටිකක් දිහාට යනවා. ඒක තිබ්බනම් කමන්නේ ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. නැවතිලා ලියා ගන්න. අපි ළඟ ස්ටෙප් එකට යන්න. හරි. දැන් මේ තියෙන ඔයාලගේ අච්චු පොතේ මට නම් පිටුවන්ක මතක නැහැ. මම හිතන්නේ මිශ්‍ර අභ්‍යාසයේ ලඝු පාඩමේ ලඝු ගණක එක කියන පාඩම මිශ්‍ර අභ්‍යාසයේ දැන් බලන්න ඉස්සරලාම මේ ගණන් ටික බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ ටික ලඝු වල තියෙන අමාරු ටිකක්ද ලේසි ටිකක්ද අමාරු ටිකක්ද ලේසි ටිකක්ද හරි බොහෝ ළමයිගේ පිටුර වෙන්නේ මේ වගේ ගණන් ටික දුන්නාම අමාරුයි මේ වගේ ලඝු වල ඇති අමාරුවක් නැහැ ලඝු වල මම ඔය කියපු දේම තමයි තියෙන්නේ එක්කෝ ගුණ කිරීමක් කරනකොට එකතු කිරීමක් දානවා. එහෙම නැත්නම් අඩු කිරීමක් කරනකොට බෙදීමක් දානවා. 16ක් ඉස්සරහට යනවා. ඔය ටික තමයි. හැබැයි මේ ටිකේ ලස්සනට පටලවලා තියෙනවා. ලස්සනට පටලවලා තියෙනවා. මේ සුළු කිරීම බැරි අය. හරිද? මේකේ ප්‍රශ්නේ වල ලියා ගන්න උඩින්ම මොකක්ද තමයි ප්‍රශ්නේ තියෙන්නේ? සාධනය කරලා එහෙම නැත්නම් සත්‍යාපනය කරන්න කියලා ඒ කියන්නේ මේ බව එක පැත්තක් සුළු කරලා ඉවරලා අනිත් පැත්ත එනවා කියලා පෙන්නන ගන්න. ඒ කියන්නේ පළවෙනි ගාන ගන්නකො අපි අනිවාර්ය ලියලා ඉන්නකො ඉතලා සත්‍යාපනය කරන්න. සත්‍යාපනය කරන්න. ඒ කියන්නේ සත්‍යාපනය කරනවා කියන්නේ අපි මෙහෙම L ලඝු මෙන්න මේක ගත්තා කියමුකෝ. ඒක සමානයි අර වෙන එකක් දීලා තියෙනනේ 2යි ලඝු 4 බව කොහෙද පෙන්නන්නේ කියලා. එක්කෝ මේ පැත්ත සුළු කරලා අනිත් පැත්ත උත්තරේ මෙතෙන්ට ගන්න පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් මේ පැත්ත සුළු කරලා ඒකේ අගට මේ පැත්ත අරන් පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් දෙපැත්තම සුළු කරලා අවසානට මේ පැත්ත සුළු කරලා 6 එනවා කියමුකෝ. මේ පැත්ත සුළු කරලා 6 આવුත් අන්න එහෙම දෙපැත්තම ඒ කියන්නේ මේ දෙකේම එකක් තියෙන්නේ කියලා අපි පෙන්නන්න ඕනේ. ඔය කිව්වට තේරෙන්නේ නැත්නම් ඇති. එක ගානක් කරනකොට තේරෙයි. හරි. දැන් බලන්න ලඝු අමාරුයි කියලා නම් හිතන්න එපා. මෙතන ගණිත හරඹයක් තියෙන්නේ. ලඝු එතකොට log 217 බෙදීම 38 බෙදීම 31 බෙදීම 266 කොහොමද කියන්නේ ඕක සමානයි 2යි log 4 කියලා. අපි සාමාන්‍යයෙන් වම් අත පැත්තට RHS කියනවා LHS කියනවා. ඒ කියන්නේ left hand side කියන්නේ නැත්නම් එහෙම කියනවා LHS අර පැත්ත අනිත් පැත්තට RHS කියනවා. මේකේ කිසිම දෙයක් නැහැ. සිංහලෙන් ලියුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. right hand side කියන්නේ LHS RHS ඒ කියන්නේ අපි මොන පැත්තද ගත්තේ කියලා හඳුනා ගන්න විතරයි. මේ සිංහලෙන් ලියනවා වම් පැත්ත දකුණු පැත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕකට හුරු වුණාමත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතකොට LHS අරන් සුළු කරලා ඉවර වෙලා RHS පැත්තේ තියෙන එක පෙන්නුවා හරි.
හරි එහෙනම් ලඝු බ්ලොක් බානෝ 217 බෙදීම 38 ඊට පස්සේ අපිට කරන්න පුළුවන් නේද මෙන්න මේ බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා ඊට මෙහා පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ උඩයට මාරු කරලා ලියන්න. ඒ කියන්නේ පරස්පරය ලියන්න පුළුවන් නේ. 266 බෙදීම 31. දැන් බලන්න 266 බෙදීම 31. දැන් බලන්න මට නම් මේ ගාන දකින්නකොටම ඒ කියන්නේ මම මේ දකින්න පළවෙනි වතාව නෙමෙයි. පළවෙනි වතාව බෙදීම දකින්නකොට දැන් මේක කැපෙන්නේ නැහැ වාගේ තමයි හැංගෙන්නේ. හැබැයි සාමාන්‍ය විභාගයේ ලක්ෂණයක් තියෙනවා. ඔයාලට බොහෝ දුරට හම්බෙන්නේ කැපෙන අංක දෙක. දැන් මම පාස් පේපර් උගන්වනකොට ඒ වගේ කොයි ලෝකෙන් හරි කපන්න පුළුවන්. හරි. හැබැයි මම කියන්නේ 100% ඔයාලට දෙන්නේම කපන්න පුළුවන් අංක කියන එක නෙමෙයි. 100ට වැඩි ප්‍රතිශතයක් 90ක් විතරම හරියම ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. කොහොමදත් වැඩි ප්‍රතිශතයක් හම්බෙන හැම ගානම බොහෝ දුරට කපලා සුළු කරන්න පුළුවන්. එතකොට දැන් මම මේ 8 සහ 6 අගට තියෙන එහෙනම් 38 වරක් කීය හරි 286 හැදෙනවා ඇති. සාමාන්‍ය 8ක් අගට තියෙනවා නම් 38 බලන්නකො 8 වරක් චක්‍රේ 6 අගට තියෙන 8 වරක් 7 එන්නේ. එහෙනම් 38 වරක් 7 අපි ගුණ කරලා බලමු 267 එයිද කියලා. එහෙනම් 8 වරක් 7 8 වරක් 7 56යි 5ක් ඉතුරුයි. 7 වරක් 3 21යි 5යි 26යි. පැහැදිලිද? එතකොට අපිට එහෙනම් 266 කියන එක ලියන්න පුළුවන්. 266 කියන එක ලියන්න පුළුවන්. කීය කියලාද? 38 වරක් 7 කියලා. 38 වරක් 7 කියලා ලියන්න පුළුවන්. එතකොට බලන්න මේ 217 217ත් අනිවාර්යයෙන්ම තුන් වරක් චක්‍රේ 31 වරක් චක්‍රේ ලියන්න පුළුවන්. එතකොට එක් වරක් චක්‍රේ 7ක් එන්නේ ඉතින් ආයේ 7ෙන් ගුණ කෙරුවොත් විතරනේ. එහෙනම් බලන්න 217 වෙනකොට මට ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් වෙන්න ඕන 31 වරක් 7. ගුණ කරලා බලන්න වෙන්නේ නැද්ද කියලා. 31 වරක් 7 අනිවාර්යයෙන්ම එන්න ඕන. 31 වරක් 7 7 වරක් 1 7යි 4 වරක් 3 21යි 217 එනවා. පැහැදිලිද? එහෙනම් මොනම වෙනස් කරපු දත්තත් එක්ක මේ මොකද්ද ගති කියන එක ඔයාලා හඳුනලා ඉන්න ඕනේ. LHS තමයි මේ අරන් තියෙන්නේ. left hand side එක. LHS තමයි අරන් තියෙන්නේ. එහෙනම් මම ඊළඟ මොපියරේ වෙන් කරනවා වෙනස් කරනවා. ලඝු 217 වෙනකොට මම දැන් ලියනවා 31 වරක් 7යි 38 ගුණ කිරීම 266 වෙනකොට මම ලියනවා 38 වරක් 7යි 38 වරක් 7යි. ඇයි එහෙම ලියන්නේ? එහෙම ලියන්න පුළුවන් හින්දා. පාවිච්චි කරන්න පුළුවන් 38 වරක් 7 කියන්නේ 266ම තමයි. 31 වරක් 7 කියන්නේ 217ම තමයි. අපි හදලා පෙන්නුවා කලින්. එහෙනම් මොකද වෙන්නේ? 38 වරක් 7යි ඒකයට තියෙනවා 31යි. දැන් බලන්නකෝ 38ට 38 කැපෙනවා. 38ට 38 කැපෙනවා. 31ට 31 කැපෙනවා. වරහනකුත් තිබ්බෑ. දැන් ඔක්කොම කැපුණාට පස්සේ ඉතුරු වෙනවා මොකද්ද ලඝු LG ඇතරම OG නෑ. ලඝු 7 වරක් 7නේ. 7 වරක් 7 කියන්නේ 7 දෙවෙනි බලයක්. දෙවෙනි බලය කොහොමද අපිට ගෙනියන්න පුළුවන්? ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වුණොත් එනවා 2යි ලඝු 7 කියලා. එහෙනම් දැන් මේ LHS සමාන වුණා RHS වල තියෙනෙත් එහෙමනේ. එහෙනම් අපිට කියනවා LHS සමානයි RHS. LHS සමානයි RHS කියලා ලියනවා. ඒක සත්‍යාපනය කරා. එහා පැත්තේක මේ ආව කියලා පෙන්නුවා. පැහැදිලිද? අපි අරියන ඊළඟ ගානට හදලා බලමු. එතකොට දැන් බලන්න ලඝු වලින් මොකද්ද පාවිච්චි කරේ අපි මේ ගාන හදන්න? ලඝු වලින් පාවිච්චි කරේ ලඝු වලින් මොකම පාවිච්චි කරේ නැද්ද මන්ද? ලඝු වලින් මුකුත්ම පාවිච්චි කරේ නෑ මං හිතන්නේ. මං හිතන්නේ අර දර්ශකයක් ඉස්සරහට යනවා කියන එක විතරයි. එතනින් එහා මේ පාවිච්චි කරේ මොකද්ද? මේ තියෙන භාග නේ භාග සහිත සංඛ්‍යා ගුණ කිරීම. භාග සංඛ්‍යා ගුණ කිරීම. ඒතර භාග සංඛ්‍යා ගුණ කිරීම කැපෙනෙව්වා සහ සාධක ගුණිත සාධක වල ගුණිත විදිහට ලියනෙව්වා. ඒතර බලන්න ලඝු වලින් මොකක්ද අනේ දෙයියන් පිළින් කරේ? මෙන්න මේ දෙක ඉස්සරහට ගෙනියපු විතරයි. ඊට පස්සේ ගාන තේරෙන්නේ නැතුවම කියන්නේ මොකක්ද? ලඝු ගණිතය අමාරුයි. බලපුවම මොකක්ද තියෙන්නේ?
බෙදා ගන්න බෑ සුළු කර ගන්න බෑ. දැන් බලන්න මේගොල්ලෝ පොත හදන අයත් මේ අමාරු ගාණක් කියලා ලඝු වල අමාරු ගාණක් කියලා දාලා තියෙන්නේ ලඝු වල ඇති දෙයක් නෑ. සුළු කිරීමනේ. ලඝු වල ඇති දෙයක් නෑ. ඒක සුළු කිරීම පොඩක් පැටලෙන. ඒ කියන්නේ හරියට කැපෙන එකක් පේන්නේ නැති ගාණක් දානවා. ඊට පස්සේ ටිකක් අමාරු විභාගෙ දැනෙනවා. ඊට පස්සේ කියනවා ලඝු අමාරුයි. ඊට පස්සේ ලඝු අතාරිනවා. හරි. ලඝු අතාරින්න එපා ගාණ සුළු කරන්න බැරි හින්දා ඒක කොහොම හරි කරලා උත්සාහ කරලා බලන්න. ටිකක් සූක්ෂමව බලපුවම ඒක පේනවා. දැන් මේ 266යි 38යි. ඒතකොට 8 වරක් චක්‍රේ 6 අගට එන අංකයක් තියෙනවා කියලා දැනෙන්න ඕන. 31යි නිකමට 7න් ගුණ කරොත් අගට 7 එන නිසා 31 7න් ගුණ කරලා බලනවා 217 එනවාද කියලා. හරි. ඔය විදිහට ඒ ගාන හදන්න පුළුවන්. අපි ඊළඟ ගාන හදමු. ලියාගත්තු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. ඊට පස්සේ තියෙන අපිට දෙකෙන් එකයි ලඝු දෙකෙන් එකයි ලඝු ලොක් 9 ධන ලොක් 2 සමානයි කියලා පෙන්නන්නලු 2යි ලොක් 3 අඩු කිරීම ලොක් 1.5 ලොක් දැන් ගාන අතර තියෙන නිසා මම 1.5 කියන එක ටිකක් අවුල් වාගේ මම ඒක වෙනකොට ලියනවා 3 බෙදීම 2 කියලා. ආ නැත්නම් 1.5 ලියන්නම්කෝ. ඕන එකක් කියලා තියෙන එක ලියලා ඉන්න බෑ නේ ගාන හදන්න. හරි ඊට පස්සේ ඔයාලට මම කිව්වා දර්ශකයන් නම් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට තියෙන එකක් වුණාම අපිට දර්ශකයක් විදිහට ගෙනියන්න පුළුවන්. එහෙනම් දෙකෙන් එක කියන්නේ මොකද්ද? වර්ගමූලයටම කියන එකක් කියලා ඊයේ කියලා දුන්නානේ. වර්ගමූලයට තමයි මේ දෙකෙන් එකේ බලය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මම මෙන්න මේ දෙකෙන් එක 9ට ගෙනියනවා. එතකොට මොකද වෙන්නේ? 9ට වර්ගමූලය වැටිලා හරි 9 වර්ගමූලයක් මම දානවා පියවරක 9ට වර්ගමූලයක් වැටිලා පැහැදිලි දෙකෙන් එක දර්ශකය වෙලා ඒ දර්ශකය වෙනවා තමයි වර්ගමූලය කියන එක අපි දැම්මේ. දාන මෙතන මොකුත්ම නැහැ log 2යි සහ මෙතන දෙක දර්ශකයක් විදිහට එළියට ගෙනියන්න පුළුවන්. එළියට මේ ඇතුළට ගෙනියන්න පුළුවන්. ඒතකොට දෙක log 3 දෙවෙනි බලය වෙනවා. සහ අඩු කිරීම log 1.5 වෙනවා. අඩු කිරීම log 1.5 වෙනවා. පැහැදිලිද? ඊළඟ පියවරේදී ඔයාලට පුළුවන් මොකක් කරන්නද මේ මූල 9 වෙනුවට මම එතන 3 ලියන්නම්. මොකක්ද ලියන්නද? නැත්නම් ඊළඟ පියවරේදී ඒක පාවිච්චි කරන්න. එතකොට මෙතන තියෙන එකතු කිරීමක් වෙනකොට තනි ලඝු පදයක මොකක් කරන්න පුළුවන්ද? ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මූල 9 වෙනුවට මම 3 පාවිච්චි කරනවා. 3 වරක් 2. හරිද? අපි ඇත්තටම දෙපැත්තම සුළු කරගෙන යන ගතියක් තියෙනවා. දෙපැත්තම සුළු කරගෙන නොයා ඔව් මට එතන කියන්න දුන්නා මෙතනත් LHS තියෙනවා RHS තියෙනවා අපි LHS අරන් සුළු කරලා RHS වලටත් ඒක මෙන්න කියලා තමයි පෙන්නන්න තියෙන්නේ. මට මේක මිස් වුණා. මම ඒ නිසා දැන් ගන්නවා මෙතනදී මේ පැත්තේ LHS කියලා ගන්නවා. LHS සමානයි ඔය ටික විතරයි. ඒතකොට එහා පැත්ත මොකද්ද? RHS වෙනානේ. ඉතින් මම හදාගන්නවා. LHS එහා පැත්තේ මොකද ඒ සුළු වෙන්නේ RHS නේ. RHS ඒක සමානයි කොහොමද සුළුනේ? ලඝු 3 දෙවෙනි බලය අඩු කිරීම ලඝු 1.5. ඊට පස්සේ මෙතනදී අපිට තනි ලඝු පදයක සුළු කරන්න පුළුවන් 3 වරක් 2 කියලා. එහා පැත්තේ මොකද කරන්න පුළුවන්? ඒ පැත්තේ පුළුවන් අඩු කිරීමක් තියෙන නිසා බෙදන්නනේ. 3 දෙවෙනි බලය කියන එකට මම පාවිච්චි කරනවා 9 කියලා. ලඝු 9 බෙදීම 1.5. පැහැදිලිද? 9 බෙදීම 1.5. එතකොට මේ පැත්තට යනවා 3 වරක් 2 ලඝු 6යි කියලා. ලඝු 6යි. එතකොට ඔයාලා බලන්නකෝ 9 බෙදීම 1.5. 9 බෙදීම 1.5 වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේවනේ. මෙහෙම පුළුවන් 9 බෙදීම වෙනකොට මේ බෙදීම පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද? එහෙනම් 1.5 දාන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් 1.5 වෙනකොට මොනවා පාවිච්චි කරන්නද?
1.5 බෙදීම දාලා 3 බෙදීම 2 කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ පියවරේ මොකද වෙන්නේ? 9 ගුණ කිරීම 2 උඩට ගිහින් යටට 3 වෙනවා. 3ට 9 කැපිලා ගිහින් 3 වෙනවා. 3 වරක් 2 ගුණ වෙලා 6 වෙනවානේ. එහෙනම් සමස්ත මේ සුළු කිරීම වෙනවට මට දාන්න පුළුවන් ලඝු 6 කියලා. දාන්න පුළුවන්ද බැයිද? ඇයි මෙහෙ බෙදලා පෙන්නවනේ. ලඝු 6 කියලා පෙන්නනවා. ඔයාලත් ඔහොම කරනවා නම් ඒක කටසටහන් කොලේ කරන්න එපා. ගාන හදන තැනම පැත්තක කරලා පෙන්නන්න. මොකද ඉතින් ලකුණු වෙනවීමක් තියෙන ඉඩ තියෙනවා. එතකොට දැන් දෙපැත්තටම ලඝු 6 කියලා ආවනේ. එහෙනම් අපි ලියනවා අවසානට මොකක්ද ලියන්නේ? LHS RHS ට සමාන වෙනවානේ. LHS සමානයි RHS. හරි. ඔන්න දෙවෙනි ගානත් හරි. ඊළඟ ගාන හදන්න try කරන්න. ලඝු 3 පාදේ 24 බලමු අපි එක මොකක් වෙයිද කියලා. ලඝු 3 පාදේ 24 3 පාදේ 24 ධන ලඝු 3 පාදේ 5 ධන ලඝු 3 පාදේ 5 ඍණ ලඝු 40 ඍණ ලඝු 3 පාදේ 40 සමානයි 1යි. හරි අපි LHS කියලා ගමු. LHS සුළු කරගෙන යනකොට 3 පාදේ 24 වරක් 5 වරක් බෙදීම 40 නේ. තනි ලඝු පදයක ලියන්න පුළුවන්. ලඝු 3 පාදයට 24 වරක් 5. ඇයි? එකතු කිරීමක් තියෙනවා අපිට ගුණ කිරීමක් කරලා ලියන්න පුළුවන්. 24 වරක් 5 බෙදීම ඊට පස්සේ තියෙන අඩු කිරීමක් නේ. අඩු කිරීමක් නිසා බෙදීම 40 කියලා ලියන්න පුළුවන්. ඊළඟට මොකද වෙන්නේ? ලඝු 3 පාදයට 24 වරක් 5 කියන්නේ 24ට 10න් ගුණ කරපුවම 240යි. එහෙනම් 24ට 5න් ගුණ කරපුවම 120ක් වෙන්න ඕනනේ. 120යි. 120 බෙදීම 40යි. බිඳුවට බිඳුවක් කැපිලා ගියා 12 4 බෙදුනහම 3යි. එහෙනම් ලඝු 3 පාදයට 3යි කියලා. ඊ කියලා දුන්නා 3 පාදයට 3යි කියන්නේ කීයද? ඕනෑම සංඛ්‍යාවක පාදය සංඛ්‍යාව විදිහටම තියෙනවා නම් ඒකයගේ 1යි. එහෙනම් දැන් LHS RHS ට සමාන වුණා නේද? RHS වල තියෙන 1යි. එහෙනම් යට ලියනවා LHS සමානයි RHS. LHS සමානයි RHS. අද අපි ඊළඟ ගානක් බලමු D ගාන. LHS සමානයි RHS කියලා කිව්වේ මම යටින් මකන්න නැතුව මම හිතේ මේ උඩින් ඉඳලා මකන්න යනවා. ඔයාලට පුළුවන් නැවතිලා ලියාගෙන හදාගෙන එන්න. හරි. ඒ ගාන චුට්ටක් අමාරු ගානක්. මට ටිකක් වෙලා ගියා හිතන්න. මොකද කැපෙන ඒවා මොකුත් පේන්නේ නැහැ. හැබැයි කැපෙනවා. පැහැදිලිද? එහෙනම් අපි ටිකක් ගාන ලියාගමු මෙහෙම කරලා. ලඝු 26 ධන ලඝු 19 සෝරි 19 නෙමෙයි 119 ලඝු 119 ඍණ ලඝු 51 ඍණ ලඝු 51 ඍණ ලඝු 91 ඔයාලා මේවා අමාරු නෙමෙයි ඔබ දන්නේ නැනේ අපි හදන්නේ එහෙම නෙමෙයි හිතන්න ඕන මේ ගානේ ගානට අලුත් දෙයක් ඉගෙන ගන්න මාර්තු මාසේ විභාගෙ තියෙනවා ඔයාලා දැනගෙන හිටියත් එකයි නැත්ත් එකයි මාර්තු මාසේ තියෙනවා ඍණ ලඝු 3 ඍණ ලඝු ඒවට පොඩි ප්‍රශ්නයක් කියලා නැති මෙන්න මෙතන ඍණ දෙකක් තියෙන එක. ඉතින් ඒක දෙකම බෙදෙනවා. හරිද?
ඒ කියන්නේ දෙකම ඕන නම් බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. එහෙම පැටලෙනවා වගේම ඔයාලට පුළුවන් ඍණ පොදු සාධකයක් විදිහට එළියට ගන්න. ඍණ පොදු සාධකයක් විදිහට එළියට ගත්තාම මොකක්ද තියෙන්නේ? ලඝු 51 ධන ලඝු 91 වෙනවා. අපි ඒ විදිහට නෙමෙයි හදන්න යන්නේ. මම වෙන විදිහක් මේකේ බලනවා. ඒක තමා මෙන්න මේ ඍණ පදනේ අපිට මේ කේස් එකේ අවසාන එකේ ලියා ගන්න ඒකට තියෙන අංකේ 3නේ. ඒතකොට මේ ඍණ පදනේ කේස් එකේ තියෙන්නේ. ඒ නිසා මම මෙන්න මෙතන තියෙන ඍණ පදේ මෙහාට දානවා. ඒතකොට ඒක ධන වෙනවානේ. ඒතකොට මේ තියෙන ඍණ පද දෙක එහාට දානවා. ඒතකොට ඒව ධන වෙනවා. ඒතකොට ධනම සෙට් වෙනවානේ. ධනම සෙට් වුණාම ගාන ටිකක් ලේසි. පැහැදිලිද? අන්න එහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්තම් මොකක් හරි තව එකක් බලන්න නිකන් හිතෙනවා. විසිහයවක් 119 51 91 ඉතුනට මුකුත්ම ක්‍රමයක් නිකන් ගලාගෙන එන්නේ නැහැ වගේ ලයින් එකක් තියෙනවා. මොකද අපි කරන්නේ? අනේ මොකක් හරි කරන්න පටන් ගමුකෝ. ඒක වැරදුනොත් ආයෙ විදිය බලමුකෝ නේද? 26 119 51 91 26 වරක් 3 26 වරක් 3 කීයද? නිකමට 26 වරක් 3 6 වරක් 3 18යි එකක් ඉතුරුයි. 3 වරක් 2 6 1යි 7යි නේ. 3 වරක් 2 6 1යි 7යි 78යි වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? හරි බලමු. අපි කොහොම හරි ක්‍රමයකට හදන්න try එකක් දාලා ඊට පස්සේ බැයි නම් වෙන මොකක් හරි ක්‍රමවේදයක් උත්සාහ කරලා බලමු. මම මේ ඍණ දෙන්නව එහා පැත්තට දාලා එහා පැත්තේ ඍණ එක්කෙනාව මෙහාට ගෙනවා. ඒ මොකද මගේ පරමාර්ථය සියලු දේ දාන කර ගැනීම. ඒ කියන්නේ ඒකට මට ගුණ කිරීම විතරයි තියෙන්නේ. මං හිතනවා මට ගාන පහසු වෙයි එහෙම වුණොත් කියලා. පැහැදිලිද? නැතුව කටපාඩම් නෙමෙයි. මට හිතෙනවා. පැහැදිලිද? ඒක අමාරු වුණොත් අපි වෙන විදියක් බලමු. ඔයාලටත් ඒක දැන් මොකක් හරි හේතුවක් තියෙන්න බෑ මම මේ මෙහෙම කරන්න තේරෙන්නේ. මේ මම මෙහෙම කරන්නේ ඇයි කියලා ඔයාලට තේරෙන්න ඕන. ඒ කරන්නේ දැන් මේ ඍණ තිබ්බොත් අපි බෙදීම විදියට දාන්න බෑ. ඒතකොට ගුණ කිරීම බෙදීම දෙකම තිබ්බොත් ටිකක් ගාන පැටලෙන්න තියෙන සම්භාවිතාව වැඩිනේ. ඒ නිසා මේ ඍණ පද තියලා එහා පැත්තට දාපුවම ධන වෙන්නේ බෑ. එහා පැත්තේ තියෙන ඍණ පද ඔක්කොම මෙහාට දාපුවම ඒක ඍණ වෙන්නේ ඒකත් ධන වෙන්නේ බෑ. ඒතකොට සියලුම පද ධන වෙනවා. එහෙනම් මගේ බලාපොරොත්තුව සියලුම පද ධන කර ගැනීම. එහෙනම් ලඝු නෙමෙයි අතරම ලොක් තිබ්බේ මට ඔකට ලියවෙනවමයි වැඩි. කොහේ හරි ලියවුනොත් ඒක නෑ කියලා හිතන්න. ලඝු 26 ධන ලඝු 119 එතකොට අරකට ආපුවම මොකද වෙන්නේ? ආයෙත් ධන ලඝු 3 වෙනවානේ. ධන ලඝු 3 වෙනවා. සමානයි ලඝු 2 ආදේ 10 L ජීවිතනේ තියෙන්නේ. ලඝු 2 මේ කියන ඍණ වල එකක් ගියාම ධන ලඝු 51 ධන ලඝු 91 වෙනවා. ධන ලඝු 91 වෙනවා. එතකොට හරි දෙපැත්තම අපි ටික සුළු කරානේ. අපි LHS විතරක් ගමුකෝ. මේක නම් මොකක් හරි තියෙනවා. 13 වරක් 3 13 වරක් 3 පොඩි ලයින් එකක් තියනවා නේ බලන්නකො. කොහොම බලන්නකො දැන් 13 වරක් 3 3 වරක් 3 9යි නේ. 3 වරක් 3 9යි 3 වරක් 1 3යි 39 වැඩක් වෙන්නේ නැහැ. 26 වුණා දෙකෙන් බෙදලා දුන්නා 13යි 13 3 වැඩි කරපුවම 39යි 39 ඔව් අපිට වෙනවා සුළු කිරීමක් පේන්නේම නැහැ. බලන්න ඔයාලත් පේනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.
ඒ නිසා මම මේ කරගෙන ගිය පියවරම කරගෙන යන්න. හැබැයි ඊටුවට වැඩි ටිකක් සුළු කිරීම තියෙනවා. ඉතින් සුළු කිරීම මෙච්චර ලොකු ඒවා එන්නේ නැහැ කියන්නත් බෑ. එන්න පුළුවන්. හරි. එහෙනම් මම ඉතින් LHS කියලා ගන්න දැන් මේ පැත්ත. LHS කියලා මේ පැත්ත අරන් සුළු කරපු ගානකුණත් LHS කියලා ගන්න පුළුවන්. හරි එහෙනම් එළිම තනි ලඝු පදයක 26 ගුණ කිරීම 119 ගුණ කිරීම 3නේ 26 ගුණ කිරීම 119 ගුණ කිරීම 3. හරි ඒකට උත්තරයක් අපි ගමු 26 ගුණ කිරීම 119 ගුණ කිරීම 3. හරි 119 බලන්න ඉතින් මේක දැන් ලඝුද අමාරු එහෙම නැත්නම් මේ ගුණ කරන ඒවාද අමාරු කරලා තියෙන කියලා 119 වරක් 3 කියන්නේ 3 වරක් 9 29 වරක් 3 27යි දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි 3 වරක් 1 3යි 357යි වෙනවානේ 3 වරක් 9 27යි 4 දැම්ම දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි 3 වරක් 1 3යි 357යි එතකොට මේ මම ගුණ කරේ 119 3ෙන් ඒ ආපු උත්තරය ආයේ මට 26කින් ගුණ කරන්න තියෙනවා එහෙනම් 357 මම 26කින් ගුණ කරනවා 26කින් 6 වරක් 7 6 වරක් 6 36යි 7යි 42යි 7 වරක් 6 42යි 4ක් ඉතුරුයි 4 වරක් 6 42යි 4ක් ඉතුරුයි 6 වරක් 5 30යි 30යි 4යි 34යි 3ක් ඉතුරුයි 6 වරක් 3 18යි 3යි 18යි 3යි 21යි මං හිතන්නේ 18යි 3යි 21යි ඊට දෙවරක් 4 14යි එකක් ඉතුරුයි දෙවරක් 5 10යි 1යි 11යි එකක් ඉතුරුයි දෙවරක් 3 6යි 1යි 7යි 2යි 8යි 2යි 7යි 2යි 9යි 9යි 2යි 8යි 2යි කියන්නේ 9218යි ලඝු 9282යි 18යි නෙමෙයි 82යි හරි අපි බලමු මෙහා පැත්ත RHS එක තරම් සුළු කරලා ඕක එයිද කියලා නේ RHS එක තරම් සුළු කරලා බලමු ඕක එයිද කියලා RHS ඊට මදි වගේ චින්තා මම යටින් ලියනවා ලඝු 2 ගුණ කිරීම 51 ගුණ කිරීම 91 හරි 2 ගුණ කිරීම 51 කියන්නේ 102යි අපි වෙන තැනක ගුණ කරගමු 2 ගුණ කිරීම 51 කියන්නේ 102යිනේ 102 ගුණ කරන්න තියෙන්නේ 91 නේ 91 102 91 ගුණ කරන්න අපි මෙහෙම පාවිච්චි කරමු 91 වරක් 100 ධන 2 කියන එක පාවිච්චි කරමු 100 ධන 2 එතකොට 90 වරක් 91 වරක් 100 කියන්නේ 9100යි 9100යි 91 ඒවා දෙකක් කියන්නේ 90යි 90යි 180යි 1යි 1යි 2යි 182යි 182යි එතකොට මොකද වෙන්නේ ඔක්කොම 9282ක් වෙනවා. මේ පැත්තට තියෙනවානේ 9282යි ලඝු 9282යි. හරි එහෙනම් මට දැන් ලියන්න පුළුවන් LHS සමානයි RHS කියලා. LHS සමානයි RHS කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔහම දැන් බලන්න මේ ලඝු වල බලන්න ඇත්තටම ලඝු වල ඇති දෙයක් නැහැ. මේ ගණිතයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගුණ කරන ඒවා. එතකොට ඔයාලට තේරුණා නේ ගුණ කරපු එක කීයද 102 91කින් ගුණ කරපු එක තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවා නැද්ද බලන්න. ඒ කියන්නේ අපිට තිබ්බේ 91 ගුණ කිරීම 102නේ. 102 කියන එක මම දෙකකට ගැටුවා. 91 ගුණ කිරීම මොකද්ද 100 ධන 2 කියන්නේ 100 ධන 2 කියන්නේ 102 තමයිනේ 100 ධන 2 එතකොට මොකද කරන්නේ 91 100ෙන් ගුණ කරනවා කියන්නේ 91 කියලා අගින් බිංදු දෙකක් දාන එක 91 කියලා අගින් බිංදු දෙකක් දැම්මා
91 දෙකෙන් ගුණ කරනවා කියන්නේ 90යි 90යි කියන්නේ 91 ඒවා දෙකන්නේ 91 ඒවා දෙකක් 90යි 90යි 180යි 102යි 102යි 9102 එකතු කරපුවාම 9282 වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔක්කොම ටික හදුවා දාන්න. තව එකක් ඉතුරුනේ. අපි ඒක අතහදමු. ප්‍රශ්නයක් නැහැ. අපි ඒක අතහදමු. ලියා ගන්න බැරි විචි කෙනෙක් ඉන්නවා නම් ආපහු යන්න පුළුවන් වීඩියෝ එක දිග. ඉස්සරහට යන්න බෑ මේ වීඩියෝ දිග. හැබැයි ආපස්සට යන්න පුළුවන් ඕන තරම් වෙලා නැවතලා ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ ලියාගෙන කම්ප්ලීට් කරගෙන එන්න. ඉතින් මේවා නිතර නිතර හදන්න ඕනේ. ඒක තමයි ඔළුවට යන්නේ. නිතර නිතර අඩුතරමේ ඒක නිතර නිතර එක්ක මේ ගණන්ම නැවත නැවත ආපහු හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා නිතර නිතර පේපර් වල උත්තර ලියන්න ඕනේ. ඒ උත්තර ලියනකොට ඒකේ හරියනවද වර්ධිනවද කියන එක වැඩි හිතන්න එපා. ඔයාලට මේ නීති අමතක වෙන නොදී මතක තියාගන්න මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? 2 ලඝු. ඒක මම සුළු කරගෙනම ලියන්නම්. මොකක්ද කරන්නේ? මම LHS ගන්නම් මේ ගාන වලට පේනවනේ 2 ලඝු A පාදයට 3, ධන ලඝු A පාදයට 20, ඍණ ලඝු A පාදයට 36, එහා පැත්තේ තියෙනවා 10 ඍණ කියන්නේ ලඝු A පාදයට 10 ඍණ ලඝු A පාදයට 2 කියලා එකක්. අපි බලමු මම LHS තරම් සුළු කරගෙනම ලියන්න. ඒ කියන්නේ මේ LHS ගන්නකො මම. LHS LHS මොකද්ද වෙන්නේ? එහෙනම් මේ දර්ශකය මම උඩට ගෙනියනවා. දර්ශකය උඩට ගෙනියන ඒතර ලඝු A පාදයට 3 වෙනවා. ලඝු A පාදයට 3 දෙවෙනි බලය වෙලා 9 වෙනවා. පැහැදිලිද? 9 වෙනවානේ. ධන ලඝු ධන ලඝු 20 20 නේ ඉතින් කරන්න දෙයක් නැහැ 20 එකට මොකක් වෙන්නේ නැහැ 20යි ඍණ ලඝු 36යි නේ හරි තනි ලඝු පදයක මොකද කරන්න පුළුවන් වෙන්නේ මේම කරන්න පුළුවන් ලඝු A පාදයට 9 ගුණ කිරීම 20 බෙදීම 36 31 නෙමෙයි 36 36 හරි මොකද්ද මට කරන්න පුළුවන් දේ 36 9 සුළු වෙනවා බලන්න 9 36 සුළු වුණාම ඒ කියන්නේ මම වෙන තැන කරලා පෙන්නනවා සමහර අයට තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි දැන් මේ වගේව තේරෙන්නේ නැතුව යන්න බෑ. පට ගාති අල්ල ගන්න ඕන. ඒ 9ට 9 1යි 36ට 9 4යි ඊට පස්සේ 4ට 4 1යි 20ට 4 5යි කියලා හපන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයාලා ලඝු 5යි කියලා ඔයාලා ඒක පාවිච්චි කරනවා වඩාත් සුදුසුයි. දැන් බලන්න මේක එක ගොඩේ කපලා කොටලා දානවට වඩා ඒතර උත්තර පත්‍ර පරීක්ෂකට අතරේ ලේසි. ඔයාලා පට ගාලා ඒ සුළු කිරීම ඒ අසල කටසටහන් කරේ නෙමෙයි ඒ අසල මේ මම කපලා තියනවාද කියන එක මත ලකුණු තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ කපනවා කියන එක අපේ පහසුවට අපි කරන දෙයක් විතරයි. ඒක මේ කොහෙවත් සිලබස් එකේ උගන්වන්න කියලාවත් ඒක තමයි ක්‍රමවේදයවත් එහෙම එකක් නෙමෙයි. හරි. ඒ කියන්නේ 9 වරක් 20 ඔයාලට හිතෙනවා නම් මේක තිබුණු ගමන් 9ට 36 කැපුවේ නැත්තම් කපලා ඉලක්ක ඇඳේ නැත්තම් ලකුණු කපනවා කියලා එහෙම එකක් නැහැ. ඒක සිද්ධාන්තයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක අපි ඒ බෙදීම පහසු කිරීම සඳහා අපි විසින් හදන ලද ක්‍රමවේදයක් පමණයි. එතකොට ඔයාලට වඩාත් ලේසි ගානේ තියෙන ඒවා කපලා කොටලා දානවට වැඩිය ඒතර උත්තර පත්‍ර පරීක්ෂකට ඒක හොයාගන්න බැරි වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් ඒකම ශනිකව මෙතන වෙන තැනකට ලියලා ඒ කියන්නේ ලඝු කී කියලා ලියන්න ඕනේ නැහැ. සුළු කිරීම එතනම වෙන තැනකට ලියලා සුළු කරලා තියන්න ඒක බලන කෙනාට එතනින්ම පැහැදිලිව හොයාගත්තා. ඒ කියන්නේ අය සුළු කරලා තමයි ගන්න තියෙන්නේ කියලා. නමුත් උත්තර පත්‍රයේ ලකුණු වෙන් වෙන්නේ දැන් මේක ලකුණු වෙන් වෙනවා මේ පියවරට දෙනවා නම් මේක පියවර තියෙනවා නම් තමයි ලකුණු වෙන්නේ. ඒතර මේක කපලා තිබ්බොත් ලකුණු දෙන්න ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතර මේ පියවර තියෙනවා එකයි උත්තරේ තියෙනවා නම් එකයි. එහෙම තමයි ලකුණු වෙන් වෙන්නේ. ඒක කපලා තියනවාද හරියට බෙදලා තියනවාද ඒවා මත නෙමෙයි ලකුණු තීරණය වෙන්නේ. හරිද? එහෙනම් දැන් මෙන්න LHS වලට ආවා ලඝු A පාදයට 5 කියලා මට දැන් මැවි පේනවා RHS වලටත් එනවානේ 5 නේ 10 අඩු කිරීම දෙකේ කියන්නේ 10 බෙදීම දෙකනේ. එහෙනම් මම RHS තරම් සුළු කරලා බලමු. RHS මොකක්ද තියෙන ලඝු 10 මම එක පියවරේම ලියන්න. ලඝු A පාදයට 10
අඩු කිරීම ලඝු විපාදයට දෙකෙන් තියෙන එහෙනම් 10 බෙදීම 2යි කියන්නේ ලඝු විපාදයට 5යි වෙනවා. හරි. එහෙනම් දැන් ආයෙ මොකද වෙන්නේ? LHS සමානයි RHS වෙනවානේ. හරි. තව ගානක් අපි අර කලින් විදිහේ එකක් හදලා බලමු. මේක ලියාගෙන ඉවරයි කියලා හිතනවා. අනිවාර්යෙන් ඔයාලා ගාන දුන්නාම මට කලින් හදාගෙන යන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාලගේ සාර්ථකත්වය වෙන්නේ. එහෙම කරේ නැත්නම් ඔයාලට ගණන් පුළුවන් වෙන්න පටන් ගන්න කොතනද නේ? ඉතින් ආයෙත් මුලින් ඉඳලා ඉගෙන ගන්න අවස්ථාවක් මම හිතන්නේ නැහැ හම්බෙයි කියලා. ඊට පස්සේ කාටවත් ඉතින් පටන් ගන්න ආයෙ සිලබස් එකක් ඉවර කරන්න එහෙම බෑනේ නේ. අවස්ථාවක් සතියින් ඉඳලා පස්සේ. හරි මෙහෙම බලන්නකෝ. ගාන දෙක තුනක්ම හදමු. අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන නිසා. හතරයි ලඝු හතරයි ලඝු දෙක දාන ලඝු නෙමේ LG විතරයි. දෙකයි ලඝු X ධන ලඝු 5 සමානයි ලඝු 15 ධන ලඝු 12. මේක සත්‍යාපනය කරන්න තියෙන්නේ නෑ මේකේ x හොයන්නේ තියෙන ලඝු x මේ තියෙන x හොයන්න තියෙන්නේ. මෙතන තනියම 12 නෙමෙයි ලඝු 12. එහෙනම් අපි දැන් බලමු x හොයන්න මොකක්ද කරන්න පුළුවන් කියලා. ඉස්සරලාම ඔයාලා මේ වගේ ගානකදී ඔයාලා කරන වැරද්ද තමයි මේ දැන් පියවර ගොඩාක් තියෙන ගණන් වල පියවර කටපාඩම් කරන්න යන එක. දැන් අද උදේත් මම පන්තියක් කරද්දී එහෙම තමයි තියෙන්නේ පියවර කටපාඩම් කරනවා. ඉතින් පියවර කටපාඩම් කරන්න එපා. දැන් එකපාරට මේ ඔක්කොම පොත් වහලා ඔක්කොම කරලා මට SP ගන්න කියලා කලින් ගානේ හතරවෙනියට ඒ කියන්නේ කලින් ගාන හදපු ගානේ හතරවෙනි පියවරේ මොකද්ද ලිව්වේ කියලා ඇහුවොත් මට නම් උත්තර දෙන්න බෑ. මට හතරවෙනි පියවර මතක නෑ. හැබැයි මට තුන්වෙනි පියවර කවුරු හරි පෙන්නුවොත් එතනින් මට හතරවෙනි පියවර තර්ක කරලා ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තන්නේ එහෙම ක්‍රමවේදයකට තමයි පුරුදු වෙන්න ඕනේ. කලින් පිටුවෙන් නෙමෙයි බලන්න ඕනේ. ඔයාලා පුරුදු වෙලාම තියෙන්නේ කලින් පිටුවෙන් අලුත් ගාන තීරණය කරන්න. ඒක කලින් පිටුවේ ඒ වගේ ගාන හදලා තිබ්බොත් විතරයි අලුත් ගාන හදන්න පුරුදු වෙන්නේ. එහෙම කරන්න එපා. එහෙම කරලා උඩ එන්න බෑ. මොකද එක වාගේ නෙමෙයි හැම ගානම. එක වාගේ හැම ගානම ඇහුවත් ඔයාලා ජීවිතේ රස්සාවකට ගියාට පස්සේ වෙන වෙන ගණන් වෙන වෙන ගණිත විදියට උගන්වන්න හම්බ වෙයි. එතකොට උගන්වන්න හරි ඒ කරන රස්සාව කරන්න හරි හම්බෙයි. එතකොට ඔයාලා මාරු වැටෙනවා. ඒ නිසා දැන් හොඳට බලන්න මේ ගාන දිහා. මේ ගාන දිහා බලලා මේ ගානක් ඉවර කරන තැන ගැන හිතන්න එපා. ගානේ පළවෙනි පියවර දිහා බලලා. මේකෙදි මුලින්ම කරන්න පුළුවන් ඔයාලට මේ ඉස්සරහින් තියෙන හතර උඩට දාන්න පුළුවන් නේ. ඕකනේ කරන්න තියෙන්නේ. ඉතින් ඒ කරන්න තියෙන එක දේ කරමු ඉවරයි. එක දේ කරමු. ඊට පස්සේ මොන දෙයක් වෙයි. එතකොට දෙකේ හතරවෙනි බලය වෙනවා. අනිත් ටිකේ එහෙමම ලියනවා. දාන ලඝු x වලත් දෙවෙනි බලය වෙනවා. ඇයි ඒ දර්ශකයේ උඩට දාන්න පුළුවන් අපිට. x වලත් දෙවෙනි බලය වෙනවා. දාන ලඝු 5. එහා පැත්තේ මොනවද තියෙන්නේ? ඒක අපි එක පදයකට ගමුද දැන්. ලඝු 15 12.
15 වරක් 12. හරි මෙතන දැන් මේකෙත් ලඝු එක පදයකට ගන්න පුළුවන්. ලඝු 2 හතරවෙනි බලය ගුණ කිරීම x වල දෙවෙනි බලය ගුණ කිරීම 5. ගුණ කිරීම 5. සමාන මේ පැත්තෙත් ලඝු 15 වරක් 12 යනවා. ඒතර බලන්න දැන් දෙපැත්තෙම ලඝු කියලානේ තියෙන්නේ. එහෙනම් මම කිව්ව විදිහට ලඝු නැතුව මෙන්න මේවා දෙක සමාන කරන්න පුළුවන්. එහෙනම් අපි ලඝු නැතුව ඒවා දෙක සමාන කරලා ලියනවා. එතකොට මොකද වෙන්නේ 2 4 බලය වෙනකොට මට 16 කියලා ලියා ගන්නත් නම් පුළුවන්. 16 කියලා ලියාගමුද නැද්ද? හරි. ලියාගමුකෝ. එහෙනම් 2 4 බලය වෙනකොට ලියනවා 16යි කියලා. ඉතින් මම ලිව්වේ ටිකක් හිතලා බලලා එහා පැත්තේ 12ක් තියෙනවා. මම දැන් සෑහෙන දුරකට හිතුවා. හැබැයි 16 කියලා නොලියා හිටියොත් මට 12ත් එක්ක කපා ගැනීම ලේසි වෙන්න ඉඩ තියෙනවා කියලාත් හිතුණා. නමුත් 16 කියලා දාගන්න එකත් පහසු ඇති කියලාත් හිතුණා සහ ඔයාලට තේරුම් ගැනීමත් ලේසි වෙයි කියලාත් හිතුණා. මම ගොඩක් දේවල් හිතලා 16 කියන එක දැම්මා. නොදා හිටියත් කමක් නැහැ. 2 4 බලයම තියාගෙන තව ටිකක් වෙලා හිටියාම ඔයාලා කොයි වෙලේවත් පුරුදු වෙන්න එපා. මේවට සම්පූර්ණ උත්තර දාගන්න. ඒ කියන්නේ මේ උත්තර දාගන්න බැරිම අවස්ථාව විතරක් දාගන්න. ගොඩක් වෙලාවට මේ ගුණිතය විදිහට තියාගන්න එක කැපිලා යන්න පහසු වෙනවා. එහෙනම් මෙහෙම සමාන වෙනවා 15 වරක් 12ට. ඊට පස්සේ මොකද වෙන්නේ මේ පැත්ත අපිට බෙදන්න පුළුවන් දෙපැත්ත 16 නැතුව යන්න 16න් බෙදන්න වෙනවා. සහ 5 නැතුව යන්න 5න් බෙදන්න වෙනවා. සමීකරණයකට කරන දෙයක් එක පැත්තකට විතර කරලා බෑ. කරන දේක් දෙපැත්තටම කරන්න ඕන. ඒ නිසා මේ පැත්තත් 16න් බෙදලා අනිවාර්යයෙන්ම 5න් බෙදන්න වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ 5ට 5 කපනවා. කපන්නමයි ලිව්වේ 16 16 කපනවා. කපන්නමයි ලිව්වේ x වර්ග විතරක් ඉතුරු වෙනවා. මෙහෙ මොකද වෙන්නේ? 15ට 5 5ට 5 එකයි 15ට 5 3යි. 16ට 4 එව්වා 16ට 4 එව්වා 4යි 12ට 4 එව්වා 3යි. එතකොට එනවා උඩ එනවා 9යි යට එනවා 4යි. උඩ එනවා 9යි යට එනවා 4යි. ඊට පස්සේ වර්ගයේ එහා පැත්තට ගෙනියන්න පුළුවන්. වර්ගයක් එහා පැත්තට ගෙනියද්දී වර්ග මූලය වෙනවා. මම ඊ කියලා දුන්නා වර්ග මූලය වෙනුවට මොකක් ලියන්න පුළුවන්ද? දෙකෙන් එක වෙනි බලය කියලා ලියන්න පුළුවන් කිව්වා. 9 බෙදීම 4 වර්ග මූලය නොලියා ඒ වෙනුවට ලියන්න පුළුවන් කිව්වා. මොකක්ද? ඒක වැලුවෙන් කෙනෙක් ඉන්නවනම් බලන්න දෙකෙන් එක කියලා දශකයක් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනුවට ලියන්න පුළුවන් මට මොකක්ද? දැන් බලන්න ඊයේ පාඩම මෙතනින් එහාට. මෙතනින් එහාට ඊයේ පාඩම 9 වෙනුවට මට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය 4 වෙනුවට මට ලියන්න පුළුවන් 2 දෙවෙනි බලය. දැන් බලන්න මේ ඊයේ පාඩම නෙමෙයි මේ ඊයේ පාඩම. පිටින් කොහොමද දෙකෙන් එකක් තිබ්බා. එතකොට දෙකටම පොදුවේ තිබුණේ ඉන්න 3 බෙදීම 2 සම්පූර්ණ එකේ වර්ගය සහ ගුණ කිරීම දෙකෙන් එක මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. දෙකට දෙක කැපිලා යනවා. අවසාන උත්තරේ 3 බෙදීම 2යි කියලා ඉතුරු වෙනවා. x සමානයි. හරි. අවබෝධයිද? අපි තව ගානක් හදලා බලමු. ඒක මම දෙන්නම් ඔයාලා පොඩි try එකක් දාන්න තනියම හදන්න. තුනයි ලඝු x 3යි ලඝු x ධන ලඝු 96 ධන ලඝු 96 සමානයි 2යි ලඝු 9 ධන ලඝු 4. හරි පොඩි කාලයක් දෙන්න අනිම හදන්න උත්සාහ කරන්න.
හරි හදනවා හදාගෙන යන්න අපි වැඩි පටන් ගන්නවා. මොකද්ද කරන්න තියෙන්නේ? හරි. දාර්ශක උඩට දාගෙන යන්න. එතකොට 3 x වලට දානවා. ලඝු x වල තුන්වෙනි බලය ධන ලඝු 96 සමානයි ලඝු 9 දෙවෙනි බලය ධන ලඝු 4. එතකොට මොකද වෙන්නේ? තනි ලඝු පදයක x වල තුන්වෙනි බලය ගුණ කිරීම 96 සමානයි තනි ලඝු පදයක 9 දෙවෙනි බලය ගුණ කිරීම 4. ඊට පස්සේ ලඝු තනි පදවල මේ බලන්න ලඝු කියලා තමයි තියෙන්නේ. ලඝු යම් කිසි දෙයක් සමානයි. ලඝු යම් කිසි දෙයක් තියෙනවා. ඒ වෙලාවට ලඝු නැතුව ඒ තියෙන පද දෙක සමානයි කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙහෙම තිබ්බොත් එහෙම කියන්න බෑ. මගේ පන්තියේ ළමයි අහපු දෙයක් තමයි අහපු ප්‍රශ්න තමයි මම යහන්නේ. ලඝු 9 ධන ලඝු x සමානයි 25 තිබ්බොත් ලඝු 25 තිබ්බොත් කොහොම තියෙද දැන් මෙතන බලන්න ලඝු කියලා පද දෙකක් තියෙනවානේ. එහෙම ඒවා සමාන වෙන්නේ නැහැ. තනි ලඝු පදයක මෙතන මොනවා තිබ්බත් කමන්නේ ලඝු පදයක. ඒක සමානයි තව ලඝු පදයක මෙහි මොනවා තිබ්බත් කමන්නේ. ඒතකොට ලඝු කියන දෙක නිකන් කැපිලා යනවා වගේ දෙයක් නේ. කැපිලා යනවා නෙමෙයි වෙන්නේ. ඒතකොට මේ දෙක සමාන කරන්න පුළුවන්. සමාන නිසා සමාන කරන්න පුළුවන්. සංගුණක වාගෙන ගන්නේ. ඒකට තියෙන වෙන වෙන අපේ සමාන වෙනවා. පැහැදිලිද? ඒක වගේ සමාන නිසා හරි. හරි. එතකොට දැන් ලඝු නැතුව මේවා සමාන කරලා කියන්න පුළුවන්. x වල තුන්වෙනි බලය ගුණ කිරීම 96 සමානයි 9 දෙවෙනි බලය ගුණ කිරීම 4. එතකොට දෙපැත්තම 96 බෙදන්න වෙනවා x වල තුන්වෙනි බලය. ඔව් 96 බෙදන්න වෙනවා x උත්තර කර ගැනීම සඳහා. එහෙනම් මේ පැත්තට 96 බෙදනවා. දැන් මාර කේස් එකක් උනේ සුළු වෙන්නේ නැති ගතියක් පේනවා. x වල ගණය සමානයි 9 දෙවෙනි බලය කියන්නේ දැන් නම් දාන්න වෙයි උත්තරේ 81යිනේ. මේ අපි ඒක දැන් වෙන තැනක සුළු කරමු. 9 දෙවෙනි බලය කියන්නේ 81යි 81යි ගුණ කිරීම 4යි බෙදීම 96යි. හැබැයි 96 දකින්න නිකන් මතක් කරන 12 වරක් චෙක් කරලා තියෙන අංකයක් නිසා ඒක 12 වරක් මොකක් හරි කරලා ලියන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මෙහෙම කරමුද? ඔයාලට මම හොඳ පොඩි ටිකක් කියලා දෙන්නම්. මේ වගේ සුළු කරන්න බැරි වෙනකොට 96 කියන එක අපිට ලියන්න පුළුවන්. දැන් 12 වරක් චක්‍රයේත් ඇත්තටම ඔක්කොටම බෑනේ. මේ ඔක්කොටම ගලපෙන්නේ කියලා දෙන්නත් බෑනේ. ඒතර 96 වෙනකොට මම ලියන්න පුළුවන් 96 දෙකට බෙදුවම කීයද? 90 දෙකට බෙදුවම 45යි 6 දෙකට බෙදුවම 90 දෙකට බෙදුවම 45යි 6 දෙකට බෙදුවම 3යි 48යි. එහෙනම් 48 වරක් ඒක කියලා ලියන්න පුළුවන්. 48 දෙකට බෙදුවම 24යි 24 වරක් 4 කියලා ලියන්නත් පුළුවන්. එහෙමනම් 24 දෙකට බෙදුවම 12 වරක් 8 කියලා ලියන්නත් පුළුවන්. 12 වරක් 2 වරක් 4 කියලා ලියමු කොහොමද? 12 වරක් 2 වරක් 4. 12 ලියන එක ලියනවා 4 වරක් 3 කියලා. දැන් බලන්න මේක උපරිමයෙන්ම මේ කඩාගත්තා. 4 වරක් 3 4 වරක් 3 වරක් 2 වරක් 4. පැහැදිලිද ඔය කරපු දේ? මේ 96 කඩාගත්තා 48 වරක් 2 කඩාගත්තා 24 වරක් 4 24 වරක් කඩාගත්තා 12 වරක් 2 ලිව්වේ නැත්තේ දැන් සරල කරගන්න ඕන නිසා කියන්නේ 4 වරක් 2ක් මට 8යි කියලා ලියන්න තිබ්බා. ලියනද උපරිම සරල කරගත්තා. ඒ කියන්නේ මොකක් වෙනවද මේ 96 වෙනවද නේ? එහෙනම් මම මේ ගාන මෙහෙම ලියනවා. 81ක් ලියනවා 9 වරක් 9. කමක් නැහැනේ. 81ක් ලියනවා 9 වරක් 9 ගුණ කිරීම 4 බෙදීම 96 වෙනුවට ලියනවා 4 වරක් 3 වරක් දෙවරක් 4. එතකොට මොකද වෙන්නේ? 4ට 4 කැපෙනවා. පැහැදිලිද? 4ට 4 කැපෙනවා. සහ 3ට 9 කැපිලා එක 3ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අපි ඉතුරු වෙන මොනවා වගේ එකක්ද? 3 වරක් 9 3 වරක් 9 27යි. යටින් 4 වරක් 2 8යි. අන්න දැක්කද සුළු කරපු හැටි. එහෙනම් 24 බෙදීම 8ක් ඉතුරු වෙනවානේ. 24 බෙදීම 8ක් 24 බෙදීම 8 දකින්නකොට ටිකක් සතුටුකුත් වෙනවා. ඊයේ මේ වගේ ගානක් හැදුවා
24 මට ඒ ඝන මූලයට යන්නේ මට නම් දැන් මතක නැතුත් උත්තරේ කියන්න පුළුවන්. ඊයේ පාඩමත් එක්ක එකතු වෙලා හිටියා නම් ඒ පාඩමක් එකිනෙක ගැලපෙන තමයි කරගෙන යන්නේ. ඒතර ඊයේක බලන්න නැතුව අද ඒක බැලුවොත් මෙතන චුට්ටක් අමාරු වෙයි. ඒතර ඊයේ ඔය ගානම ඔය විදිහටම හැදුවා. ඒතකොට 27 ඝනේ එහා පැත්තට යද්දි ඝන මූලය වෙනවා. ඝන මූලය වෙනකොට මට ලියන්න පුළුවන් 24 බෙදීම 8 මොකක් කියලාද? 3න් 1 වෙනි බලය කියලා. හරි. ඊට පස්සේ මට ලියන්න පුළුවන් එහෙනම් 24 වෙනුවට 3 3 වෙනි බලය, 8 වෙනුවට 2 3 වෙනි බලය. එහෙනම් මට සම්පූර්ණයෙන් ලියන්න පුළුවන් 3 බෙදීම 2 3 වෙනි බලය කියලා. දැන් ඒක තේරෙන්නේ නැත්නම් ඊයේ වීඩියෝ එක බලන්න. මොකද දැන් චුට්ට ස්පීඩ් කරනවා. මුලින්ම බේස් එක පටන් ගත්තේ බොහොම නිවාඩු ඉගෙනුවා. දැන් අද ඊයේ ඉටලිය වේගෙන්, අද ඉටලිය වේගෙන්, හෙට අනිත් දවල්වල තව වේගෙන්. එතකොට පට ගාදී මේ 3 3 හැරෙන උත්තරේ 3 බෙදීම 2යි කියලා ඉතුරු වෙනවා. x සමානයි. පැහැදිලිද? හරි. තව අපි මේ වගේ ගානක් හදමු. හදලා අද පාඩම නවත්තමු. වෙලාව බලලා ඉන්නම්. හරි. අද පාඩම නවත්තන්න ටයිම් එක හරි. ඒ ගාන හදලා නවත්තමු. ඊට පස්සේ අපි හෙටින් ලඝු ඉවර කරන්න උඩටම try එකක් දාමු. ලඝු ඉවර කරලා BGA ප්‍රකාශන කරනවා. ලඝු ඉවර කරලා BGA ප්‍රකාශන කරාට පස්සේ එතනින්ම ප්‍රස්ථාර වලට පායිනවා. ප්‍රස්ථාර වලට පායිනවා. ප්‍රස්ථාර වල ලකුණු ටික රැස් කරගත්තාට පස්සේ අපිට තව ඔයාලා කැමති පාඩමක් එතනින් පස්සේ ඔයාලා කැමති පාඩමක් කරමු. ඔය දෙකට තමයි පායින්නේ. ප්‍රස්ථාර වලට පැනලා පරිමාධාරිතා වලට පායිනවා. පරිමාධාරිතා වලට ඒ වෙනකොට ඔයාලට වර්ග පූර්ණය කියන්නේ වර්ගජ සමීකරණ ප්‍රස්ථාර කරනවත් එක්කම සහ බීජගණිතය කරනවත් එක්කම වර්ගජ සමීකරණ කියන කෑල්ල අහු වෙනවා. වර්ගජ සමීකරණ වර්ගජ ප්‍රකාශන සාධක විකිරීම ඔය වගේ ඒ පැත්තක් අහු වෙනවා. එතකොට සෑහෙන කොටසක් සුළු කිරීම වල හැදිලා තියෙනවා. දැන් මම මේක පාඩම මුලින්ම කරන්නත් හේතුව මේ ගණිතය අමාරු වෙන්නේ බලන්න දැන් ලඝු අමාරු වෙන්නේ ඇත්තටම ලඝු බැලුවද ගුණිත මේ ගුණ කිරීම බැලුවද ලඝු බැලුවද ගුණ කිරීම බැලුවද ඇස් දෙක පියාගෙන පුටා හිතලා බලන්න ලඝු වල ඇති දෙයක් තිබ්බද මෙතන නෑනේ ලඝු වල ඇති දෙයක් තිබුණේ නෑ හරි තිබ්බෙම චක්කරේ කැපිලි කෙටිලි ඒ ටික පෙවුනේ නැත්තම් ගාන හදන්න බෑ ඊට පස්සේ ලඝු වල තමයි ලඝු බෑ කියලා තමයි කියන්නේ නේ හරි එහෙනම් තව ගානක් හදලා බලමුකෝ හරි මේක ලඝු x සමානයි දෙකෙන් එකයි ලඝු 25 ධන ලඝු 8 ඍණ ලඝු 2 ඔයගේ තියෙන. ඒතර මේකේදී මුලින්ම මම කරන්නේ ඒකට මගේ අත්දැකීම අනුව කරන්නේ. මේ වගේ එක මේ දෙකෙන් එක මේ ගාන හදනකොට දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙකක් මම කලින් හිතාගෙන හිටියේ දැන් එකක් නිකන් පෙවුනා. ඒකත් පුළුවන් ඇති කියලා හිතෙනවා. නමුත් 8ට වර්ගමූලය කරනවම අමාරු වෙනවා ඉන්නේ තියෙන්නේ. එහෙමවත් බැරුව යනවා. ඒ නිසා මේකේ හොඳම වැඩේ තමයි මේ දෙපැත්තම දෙක ඇත්තම දෙකෙන් ගුණ කරලා ඉන්න. එතකොට ඔය කරදරකාරී දෙක කැපිලා යනවා. පැහැදිලිද? මේ කරදරකාරී දෙක කැපිලා යනවා. එතකොට මේ පැත්තේ තියෙනවා දැන් 2යි ලඝු x කියන්නේ ඒ දෙකත් උඩට දාන්න පුළුවන් මෙහෙම කරලා. එහෙනම් ලඝු වල x වල දෙවෙනි බලය. ඒක කොහොමද වෙන්නේ? ඒක සමාන වෙනවා. දැන් වරහන් අවශ්‍ය නැහැ මොකද වරහන් පිටි මොකුත් නැති නිසා. ඒ නිසා මම තනි ලඝු පදයකට පරස් ගාලා ගන්නවා ලඝු 25 ගුණ කිරීම ලඝු ගුණ කිරීම ලඝු දාන්න ගුණ කිරීම 8 බෙදීම 2 අයන කිරීම දෙක තියෙන්නේ නිසා බෙදීම හරි 2යි 8යි කැපෙනවා 2ට 2 1යි 8ට 2 4යි 4ට 25 කරනවාම 100යි නේ ලඝු 100යි ලඝු x වර්ග ලඝු 100 එහෙනම් මොකද වෙන්නේ
x වර්ග සමානයි නිකම්ම 100යි වෙනවා. ලඝු නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? x වර්ග වර්ගය හැපතට ගියාම වර්ගමූලය වෙලා x සමානයි 10 වෙනවා. පැහැදිලිද ඒ වුණ එක? x වර්ග තියෙන එක 100 වුණා. ඒතකොට වර්ගය හැපතට ගියාම මොකද වෙන්නේ? x සමානයි 100 වර්ගමූලය වෙනවා. 100 වර්ගමූලය කියන්නේ x සමානයි 10යි. හරි. තව ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුත් එවන්න හදාගන්න බැරි කාරණා මොකක් හරි තියෙනවා එවන්න. හෙට beauty ගැන කතා කරනවා. එතකොට අනිත් හැම දේම ගැන කතා කරනවා. එතකොට කියලා දෙනවා අංක දෙකක් තිබ්බොත් අංක දෙකක් තිබ්බොත් 1 දාන්නේ ඇයි කියන එක හෙට කියලා දෙනවා. සහ beauty වල ගොඩක් අයට තියෙන ධන ඍණ හරඹයක්. දැන් මගේ හෙට එන්න කලින් අන්න ඒකත් හොඳ පොයින්ට් එකක් මතක් වුණු එක. beauty ගණන් හදන්න ගියාම ගොඩක් අයට පැටලෙන්නේ beauty ගණන් නෙමෙයි කොහොමද ධන ඍණ. හරි? ධන ඍණ නොකියුවයි කියන්න එපා. ඒ නිසා හොඳට අනිවාර්යෙන්ම පළවෙනි වීඩියෝ එක බලන්න. හෙට රෑ 4 වෙදි හරියටම සෙට් වෙන්න. අද රෑ 4 පටන් ගත්ත එක නම් මෙතනින් ඉවර කරනවා. එහෙනම් හෙට රෑ 4 හමුවෙමු. මතක ඇතුව ධන ඍණ පාඩම බලන්න බැරි වුණු කෙනෙක් නම් බලන්න පුළුවන් වුණු කෙනෙකුට උනත් ලඝු ඉතුරු ටික ආසාවෙන් අල්ලගන්න ආසයි නම් තව සැරයක් බැලුවට ඒකේ කිසි වරදක් නැහැ. එහෙනම් සියලු දෙනාටම ආයිබෝන්. ඔයාලා තවමත් මැස්ටිව් ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්වම පල්ලෙහා තියෙන රතු පාටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මේ අසලම මතුවෙන bell icon එක click කරාම ඔයාලට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්නත් පුළුවන්. අපි වීඩියෝ මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් අපොස සාමාන්‍ය පෙළ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන. ඉතින් ඒ සියලුම වීඩියෝ බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් මතක ඇතුව අනිවාර්යෙන්ම පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් නම් like button එක click කරලා මේ වීඩියෝ එක පිළිබඳ යම්කිසි අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේක තව ගොඩක් ළමයිට බලන්න අවස්ථාව උදා වෙනවා එහෙම කරොත්.